තෙරුවන් සරණයි. අපි දන්නවා ඔබ බොහෝ අයගේ භික්ෂුන් වහන්සේලාගේ විශේෂයෙන් දේශනා ධර්ම දේශනා වලට සවන් දෙනවා. බොහොම හොඳයි. අපි අපේ එදිනෙදා කටයුතු කරන ගමන් අපි ධර්ම මාර්ගයේ සිටිය යුතු වෙනවා. ඇත්තටම සත්තු දිහා බැලුවම අපිට පේනවා මේ සත්තු උදේ හිමිදිරි පාන්දර කෑම සොයාගෙන යනවා. ඕන ආහාර ගන්නවා. ඊට පස්සේ මේ සතුන් විවේකයක් ගන්නවා. කුරුල්ලන් සෙවණැති ගස්වල අතුවලට වහලා මද විවේකයක් ගන්නවා. අනිකුත් සතුන් ලේනන් එවැනි අපිට දකින්න ලැබෙන බොහෝ සතුන් ඔවුන් පවා උදෑසන බොහොම කලබලයෙන් ආහාර සොයා යනවා. පසුව විවේකයෙන් ගත කරනවා. හෙවණට වෙලා සැතපෙනවා. රිලවුන් වඳුරන් වැනි සතුන් පවා මේ ක්‍රියාදාමයේ යෙදෙනවා. අපි මේ කතා කරන වන අසපුවල අපි ගොඩක් කටයුතු කරන නිසා අපි දකිනවා මේ සතුන් බොහෝ සතුන් එක දිගටම ආහාරය ගන්නෑ. අපි ගවයෙක් ගත්තත් කුසතන යම්කිසි ප්‍රමාණයකට ඒ ආහාර අරගෙන හෙවණ තියෙන ස්ථානයක යම් විවේක තැනක මම නිහඬව මේ ගවයන් වැනි සතුන් නම් වමාරමින් නැවත ඒ ආහාර වළඳනවා. මෙහෙම කියන්න හේතුව මේ සතුන් දිහා බැලුවම අපිට පේනවා මේ සතුන් ආහාර ගන්නවා දිනචර්යාව සාමාන්‍ය විදිහටමයි. ඒ සතුන්ගේ කතාව දිහා බැලුවම මේ සතුත් පැටව හදනවා. ඒ සතුත් දි รา වැටෙනවා. යම් ඒ සතුන්ගේ අදාළ කාලයේදී පොළොට පස්සේ වයසට ගියලා සිල් සතුන් වල ඔවුන්ගේ අවශ්‍ය කාර්ය අවසානයේ මිය යනවා. අපි මිනිස්සු විදිහට අපිටත් ඒ දේම වෙනව නේද? අපි මොන දේ කරත් අපි ඇත්තටම කාර්යබහුල ජීවිතයකට වැටලා ඉන්නේ. ඇත්තටම අපිට මේ සත්තුන්ට වැඩි අවශ්‍යතාව වැඩි. ඒවා අපිම හදාගත්ත කාර්යබහුලකමක් තියෙන්නේ. කුරුල්ලෙක් ගත්තොත් උදෑසන ආහාර අරගෙන බොහොම සැනසීමෙන් කාලය ගෙවනවා. නමුත් මේ මිනිස්සයා කුඩා කාලේ ඉඳම පහේ ශිෂ්‍යත්වයේ O level, A level, advanced level රැකියාව අවසානයේ ඒක කරන්නේ ජීවත් වෙන එක නේද? තමන් මනෝමයෙන් හිතාගෙන ඉන්නවා මේ ගොඩක් දේවල් කෙනා එක එක විදියට. නමුත් අවසානයේ ඔවුන්ගේ කාල සීමාව ඉවරනකොට වුණුත් යනවා නේද? කවුරුත් මෙහෙ ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ තරුණ කාලේ ඊට පස්සේ ඒ තියෙන අර සත්තුන්ගේ සබහාදාමේ සිද්ධියම තියෙනවා. පැටව හදනවා, ළමයි හදනවා, වයසට යනවා මැරලා යනවා. කොයිතරම් ඉගෙනගත්ත කෙනෙක් වුණත් අපි අද දකිනවා අද මෑත යුගයේ වෙනකොට මහා ප්‍රඥාන් විදිහට සමාජය තුළ ඉස්මතු වුණු චරිත මිය යනවා. අවසානයේ කිසිම දෙයක් අපිට පේන්නේ නැහැ. ඔවුන්ගේ වලගාවට නිකන් විතරයි ඔවුන් කරපු කටයුතු.
ඔවුන්ගේ මරණින් පස්සේ සියල්ල ඉවරයි. අපිට දැනෙනවා ඇත්තටම අපි මේ භෞතිකව රැස් කරන දේවල්, බාහිරින් රැස් කරන දේවල් වලගාවට එනකන් විතරයි නේද? ආධ්‍යාත්මික පැත්තේ බැලුවොත් අපිට මොනවද ඉතුරු තියෙන්නේ? අපි රාග දේශ මොහ කෙලෙස් රැස් කරා විතරයි නේද? ඔය භෞතිකයක් අල්ලගෙන, බාහිරයක් අල්ලගෙන අපි පිච්චි පිච්චි දැවි දැවි කෙලෙස් වල ගිනි ගන්නවා. අවසානයේදී අපි බොහෝ අය දකිනවා අතරමං වෙනවා. මානසිකව හවුහරණක් නෑ. උන්ට හිතා ගන්න බෑ මොකද්ද වෙන්නේ කියලා. මුකුත් හිතා ගන්න බැරි කමටම අර බොළඳ අර අන්ධ භක්තියට ඉතින් දිව්‍ය ලෝකේ යනවා කියලා හිතා ගන්නවා. මොකද්ද පටලැවිල්ලක් අපිට පේනවා. අදහිලි විශ්වාස බුද්ධ ධර්මයේ තුල තියෙනවද? මම ඔබෙන් අහනවා. ඇත්තටම එහෙම මේ අදහන එකක්ද බුදුදහම කියන්නේ? මේක යාඥා කරන එකක්ද? පතන එකක්ද? එහෙම නැත්නම් මේක සාන්දිටිකයිද? මේක සාන්දිටිකයි, අකාලිකයි, ඒයිපස්සිකයි, ඕපනායකයි, පච්චුප්පන්නද? බුදුන් වහන්සේට වැරදිලාද? එහෙනම් ඒක කිව්වේ. මේ මොහොතේම මේ දැන් මේ වෙලාවෙම ඔබේ සිත තුළ සත්‍ය දකීනම් ඔබ මේ දුකෙන් මිදෙනවා කිව්වේ. මේ ධර්මයේ සාන්දිටිකයි කිව්වේ. Tamanට මේ මොහොතේ ප්‍රත්‍යක්ෂ වෙන ධර්මයක් කිව්වේ. බුදුන් වහන්සේට වැරදිලාද? ඔබ හිතන විදිහට බුදුන් වහන්සේට වැරදිලා වගේනේ. එහෙම ඔබට වැරදුනාත් බුදුන් වහන්සේට වැරදිලා නැහැ. මෙතන වරද තියෙන්නේ, මෙතන ඇත්තටම පටලවගෙන ඉන්නේ අපිමයි. අපි ධර්මයේ කියලා හිතන්නේ මොකද්ද? අපි ධර්මයේ කියලා හිතන්නේ වැඳ ඉන්න එකක්ද? ගාත කියන එකක්ද? මල් පූජා කරන එකක්ද? අපි මොකද්ද ධර්මයේ කියලා හිතන්නේ ඇත්තටම? බුදුන් වහන්සේ ලෝකයට හෙළි කරන්නේ මේ ලෝකයේ තුල පවතින සබාධාමයේම න්‍යාය නෙමෙයිද? මම ඔබෙන් අහනවා නැවතත්. ආර්ය පරිශ්‍රණයේ තියෙන සිත ගැන. මේ සිත අවබෝධ කර ගැනීමයි නිවන් මඟ. ඔබ ඔබේ සිත ගැන දන්නවද? ඔබ වෙලාවකට hina වෙනවා, වෙලාවකට දුකෙන් ඉන්නවා, වෙලාවකට සතුටින්, වෙලාවකට දුකෙන්, වෙලාවකට කේන්තියෙන්. ඇයි මේ? හිත වියරුවෙන් වගේ දුවනවා නේද හැමතැනම? අතීතේ, වෙලාවකට අනාගතේ. මේ සිත ඔබ සිතට ඔහේ යන්න දීලා ඔබ ගාල කඩාගත් හරකා වගේ සිත දුවනවා. අවසානයේ ඔබ සිත කියන සේරම කරලා සිතේ වහලෙක් වගේ. ඔබ අවසානයේ දුකම පමණයි ඔබට උරුම වෙන්නේ. සිත පොඩි කාලේ ඉඳන් කියන හැමදේම ඔබ කරගෙන යනවා. ඉගෙන ගන්න කිව්වා, විභාග කරන්න කිව්වා, කොහොම ඔබ කරගෙන ගියා. ඉවරයක් නැහැ. ඔබ කොහොම තව ටිකක් කරගෙන යන්න. මේ කතාව ඔබට දැනේවි. මොකක්ද කියලා? ඇයි අපි අපේ මේ වගේ සත්තු වගේ හැසිරෙන්නේ? සත්තුන්ට හිතන්න බැරි වුණාට මනුස්සයාට තේරෙනවනේ. නැත්තම් මේ මනුස්සයෙක් වීමේ ඵලය කුමක්ද? සතා කරන ටිකම නම් කරන්න ඕනේ, ළමයි අදලා වැසට කියලා මැරලා යන එක නම්. ඔබ ජීවිතේ දකින්නේ එතනින්ද? දැන් ඔබ ආයි අපෙන් ප්‍රශ්නයක්. ඉතින් ඕක නැතුව වෙන මොනා කරන්නද කියලා. අපි ඔබෙන් අහනවා, ඔබට නොතේරුණාට අපි පරිත කියලා. තේරෙන කෙනෙක් කිව්වොත් ඒ අහන්නත් ඔබට ඉවසීමක් තියෙනවා. ඔබට තැම්පත්කමක් තියෙනවා.
ඔබට සිහියක් තියෙන්න ඕනේ. මේ ලෝකේ පරම සත්‍යක් තියෙනවා. ඔබට මොකද වෙන්නේ? ඔබ ඉපදෙන්නේ, ජීවත් වෙන්නේ, මැරෙන්නේ. අන්ධෙක් වගේ ඉපදිලා, අන්ධෙක් වගේ ජීවත් වෙලා, අන්ධෙක් වගේ මැරෙලා යන කෙනෙක් ගැන හිතන්න. අන්ධයාට ලෝකේ පේනවද? බීරට ලෝකේ සද්දයක් ඇහෙනවද? ඔබට එහෙම නොවෙලා නිසා ඔබට ඒක ගානක් නැහැ. එහෙම කිව්වත් ඔබට දැනෙන්නේ නැහැ. ඔබට අන්ධ වුණොත් තමයි දැනෙන්නේ. එහෙමද වෙන්න ඕනි. පටාචාරට වගේ දරුවොත් නැති වෙලා, ගෙවලුත් නැති වෙලා, මහත්තයත් නැති වෙලා, අම්මලා තාත්තලාත් නැති වෙලා ඔබ තනි වෙනකන්ද බලන් ඉන්නේ. මේ ඇත්ත තේරෙන්න. මේ ඇත්ත තේරුම් ගන්න එක වෙන්නම ඕනද? එහෙම හිතන්න එපා. අපි හැමෝම මිනිස්සු විදියට අසරණයි. අපි මිනිස්සෙක් විදියට අපිට ගොඩක් දේවල් තේරෙනවා. සත්තුන්ට වැඩිය මිනිස්සුන්ට දේවල් තේරෙනවා. ඒ නිසාම මිනිස්සයා දුක් වෙනවා. සත්තුන්ට වැඩිය අපි දකිනවා මිනිස්සයා කම්පා වෙනවා. මිනිස්සයාට මරබිය දැනෙනවා වැඩි. ඒ මිනිස්සයාට තේරෙන හින්දාමයි. අපි කතා කරන්නේ ප්‍රතිපදාව ගැන. අපේ සිත අපි හඳුනා ගන්න ඕනේ. අපේ සිත අපි අවබෝධ කරගන්න ඕනේ. ඔබ ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්. රැකියාවක් කරනවා වෙන්න පුළුවන්. ඔබ ලොකු නිලයක් තියනවා වෙන්න පුළුවන්. ඔබට ගොඩාක් මුදල් තියනවා වෙන්න පුළුවන්. ඔබ අසරණ වෙන්න පුළුවන්. ඔබ ප්‍රශ්න ගොඩක මැදි වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ගැහණු කෙනෙක් වේවා, පිරිමි කෙනෙක් වේවා, කවුරුන් හෝ වේවා. අපිට හිතක් තියෙනවා. හිතට වයසක් නැහැ. එහෙමනම් හිතක් තියෙන හැමෝටම නිවනකුත් තියෙනවා. හිතක් තියෙනවා කියන්නේ ගින්නක් තියෙනවා. ඔබ හිතනවාද සල්ලි තියෙන අය සතුටින් ඉන්නවා කියලා? ඔබ හිතන එක වැරදි එහෙනම්. ඔබට සල්ලි තියෙනවා නම් ඔබ දන්නවා එතනක් දුක තියෙන බව. සත්‍ය නම් බාහිරෙන් දුකට විසඳුම් හොයන්න බෑ. මේ චිත්තේන නියති ලෝකේ, හිතේම තියෙන ලෝකේ, හිතේම හැදෙන ලෝකේ. අස කන දිව නාසය රූප ලෝකේ, ශබ්ද ලෝකේ, ගන්ධ ලෝකේ, රස ලෝකේ, අපේ ශරීරයට දැනෙන පහස, උණුසුම, සීතල, අපි හැමතැනම ලෝකයක් හදාගෙන අපේ කාමරේ ඔබ හිතන ඔබ ඉන්න ගෙදර, ඔබ ඉන්න නිවස, වත්ත, ඔබ ඉන්න කාමරේ පවා ඔබ කැමති පාට ගාන්නේ, ඔබ කැමති පින්තූර එල්ලන්නේ, ඔබ කැමති මේස, ඇඳන්, පුටු ඔබේ නිවස තුළ තියෙන්නේ. ඔබ ලෝකයක් හදාගෙන ඉන්නේ. ඊට පස්සේ ඔබ එකෙන් සතුටු වෙන්න උත්සාහ කරනවා. ඒත් ඔබට ඒ සතුට හම්බ වෙනවද? මේ සිතේ ස්වභාවය නම් මේ අද කැමති වෙන දේ හෙට එපා වෙනවා. මේ සිත කවදාවත් තෘප්තිමත් කරන්න බෑ. පෝනෝ භවික නන්දි රාග සාගත තත අත්‍රාබිනන්දනි. මේක නැවත පෙරලෙන සුළුයි. විපරිණාම වෙන සිතක්, පවතින එකක් නෙමෙයි. මේ සිත හරි භයානකයි. ඒකට හේතුව අනිත්‍ය ස්වභාවයයි. සිත හැම ක්ෂණේම බිනි බිනි ඇති වෙනවා. අවුත්තා සම්භූතං උත්තානම් භවිස්සති. පෙර නොතිබීම හටගත්තා. ඉතුරු නැතිවම නිරුද්ධ වුණා. මේ ප්‍රතිපදාව ගැන පැහැදිලි කරනකොට අපි ඔබට යමක් කියන්න ඕනේ. අද බොහෝ ධර්ම දේශනා ඔබට අහන්න ලැබෙනවා විද්‍යුත් මාධ්‍යයෙන්. හැබැයි ප්‍රතිපදාවක් අහන්න ලැබෙන්නේ බලන්න කොයිතරම් දුර්ලභද. ප්‍රතිපදාවක් දේශනා කරනවා අහන්න ලැබෙනවා අඩුයි. හැම භික්ෂුන් වහන්සේ නමක්ම ධර්මයේ දේශනා කරනකොට
ඒ හැම භික්ෂුන් වහන්සේනම ඔබට ප්‍රශ්නයක් අහන්න ලැබුණොත් ඔබ එකක් අහන්න. ස්වාමීනි, නිවන් දකින්න අපිට ප්‍රතිපදාවක් කියන්නේ. ඔබ වහන්සේ ධර්මය අවබෝධ කරගෙන තියෙනවා නම් ඔබ වහන්සේ රැකපු ප්‍රතිපදාව අපිට කියන්න. අපිට වෙන බණ අවශ්‍ය නැහැ. බුදුන් වහන්සේලා කාලේ කාලාම සූත්‍රය බැලුවොත් ඔබට අහන්න ලැබෙයි. ස්වාමීනි, බොහෝ අය එක එක විදිහට ධර්ම දේශනා කරනවා. ස්වාමීනි, අපි කොහොමද හරි එක මොන එකද කියලා තේරුම් ගන්න? හැමෝම කියනවා මේක හරි, ඒක වැරදි, මේක හරි කියලා. බුදුන් වහන්සේට මේ කාලාම වැසියන් ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. ස්වාමීනි, නිවැරදි ධර්මයේ කුමක්ද කියලා අපි කොහොමද තෝරගන්නේ? මේක තමයි අදත් තියෙන ගැටලුව. ධර්මයේවත් නොදන්න, ප්‍රායෝගිකව පුහුණුවක්වත් නැති, මාර්ගයේවත් නැති, ප්‍රතිපදාවක්වත් නැති, ප්‍රත්‍යක්ෂ කරගත් ගන්න ප්‍රත්‍යක්ෂ වෙන මාර්ගයකවත් නැති, ප්‍රත්‍යක්ෂතාවයකුත් නැති පොතක් බලාගෙන කියවනවා. පොතක තියෙන ඒවා කියවනවා. ඉතින් කොහොමද මිනිස්සුන්ට මේ සමාජයේ අසරණේක අහන්න දෙයක්ද? භික්ෂුන් වහන්සේලා මාර්ගය දන්නේ නැත්තම්. ඒ අතර අපිට අහන්න ලැබෙනවා බොහෝ අය කියනවා මේක තමයි ප්‍රතිපදාව කියලා. බොහෝ අය කියන්නේ මේ රාග දේශ මොහ ප්‍රහීන කරන්න කියලා. ඔබට රාග දිසක් සිතක් ආවම ඔබ අනිත්‍ය මෙනෙහි කරන්න. නැත්තම් පිළිකුල් භාවනාව කරන්න. මේ වගේව තමයි කියන්නේ. රාගේ සිතක් ආවම ඒ රාග සිත නැති කරගන්න අසුබේ වඩන්න කියනවා. ද්වේෂ සිතක් ආවම මෛත්‍රී වඩන්න කියනවා. හරි ලේසියෙන් කියනවා. කරලා බලන්න නිවන් දකීද කියලා. අපිට ඕන දේ කළා කියලා නිවන් දකින්න පුළුවන් කියලා හිතනවාද? බුදුන් වහන්සේ මාර්ගයක් පෙන්නලා තියෙද්දි අපි මේ හිතන දේ කියලා හරියයිද? මාර්ගේ පොත්වල නැහැ. මේකයි ඇත්ත. ඔබ කියයි මේ තියෙන ආරෂ්ඨාංග මාර්ගය ඔය දාම්පාසලෙත් උගන්වන්නේ, ඔය පිරිවන් වලත් උගන්වන්නේ, ඔය ත්‍රිපිටක හිටන් ඔය කියන ඔය ආචාර්යවරු හිටන් කියන්නේ මාර්ගය කියන්නේ ආරෂ්ඨාංග මාර්ගය කියලා. මාර්ගය කියන්නේ ආරෂ්ඨාංග මාර්ගය. හැබැයි ඔබ හිතන ආරෂ්ඨාංග මාර්ගය නෙමෙයි. මාර්ගය කියන්නේ ආරෂ්ඨාංග මාර්ගයේ ආර්යවරු යන මාර්ගයේ. ඔය දැන් කතා කරන්නේ පෘථග්ජනයෝ. පෘථග්ජන භූමියේ පෘථග්ජන ඉඳගෙන ආර්යවරු යන මාර්ගේ කතා කරනවා. කවදාවත් වෙන්න පුළුවන්ද මේක? ආර්ය අෂ්ටාංග මාර්ගයේ වරදක් නැහැ. බුදුන් වහන්සේ දේශනා කරපු මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය. නමුත් මේක පෘථග්ජන බැල්මකින් හොයන්න බැරි ප්‍රශ්නේ තියෙනවා. ඒකට හේතුව ආර්ය භූමියේ පුහුණු වෙන කෙනා ප්‍රතිපදාව තුළ ඉන්න කෙනා ආර්ය මාර්ගයේ ඉන්න කෙනාට ආර්ය ඵලයක් හම්බ වෙනවා. ඒ ලෝකෝත්තර සිත් ඵල සිත් හම්බ වෙන නම් ලෝකෝත්තර මාර්ග සිත් තියෙන්න ඕනි. එහෙනම් ඒ කෙනා පැහැදිලි කරන්න ඕනි භික්ෂුන් වහන්සේ නමක් වේවා ආර්ය මාර්ගයේ මේකයි කියලා. සම්මා දිට්ඨි, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා වායාම, සම්මා සති සමාධි මේ කතා කරන්නේ වචන ටිකක් නෙමෙයි ආර්ය මාර්ගය කියන්නේ. ඔය වචන කියන්නේ සිතුවිලි. සිතකින් සිතුවිල්ලකින් මේක මෙනෙහි කළා මේ සිතකින් කතා කරන අන්ත දෙකක් තියෙනවා මේ සිතක. මේ සිතින් කියන වචන එක නැහැ මාර්ගේ. උදාහරණයක් විදිහට අපි ගමු. ලුණු රසයි. කවුරු හරි කියනවා මේක ලුණු රසයි. ඔබ ලුණු කාලා නැහැ. එතකොට දැන් ඔබ කොහොමද ලුණු රසයි කියලා තව කෙනෙක් කිව්වට දන්නේ?
දැන් පොතක තියෙන ලුණු රසයි. මේක ලුණු රසයි. දැන් පොත දිහා බලාගෙන හාමුදුරුවෝ බණ්ඩ කියනවා මේක ලුණු රසයි. දැන් මේ රටේ ලුණුත් නැත්තම් එයා හාමුදුරුවෝ ලුණු කාලත් නැත්තම් ඒ මිනිස්සුත් ලුණු කාලා නැත්තම් දැන් ලුණු රසයි කිව්වහම මිනිස්සුන්ට ඔක තවත් සිතුවිල්ලක් විතරයි නේද? ලුණු නැති රටක ලුණු රසයි කිව්වට වැඩක් නැහැ. එහෙනම් ලුණු ටිකක් දෙන්න කන්න. ඊට පස්සේ කියන්නේ මෙන්න මේ රස ඔබ කාපු දැන් ඔය දැනෙන රස තමයි ලුණු රස කියලා. අන්න ඒක ප්‍රත්‍යක්ෂයි. එහෙනම් ඒක සාන්දිටිකයි. ඒක අකාලිකයි. ඒක මේ ආය අනාගතේ වෙන ඒවා නෙමෙයි. මේ මොහොතේ ඔබට දැනෙනවා. මේ සාන්දිටිකයි. මේ දැන් ඔබට ඒක ප්‍රත්‍යක්ෂ වෙන ලුණු රහ කියන්නේ මොකද්ද කියලා. ඒ පස්සිකෝ ඔබටත් එන්න පුළුවන් ඇවිල්ලා කාලා බාන්න පුළුවන්. ඒ යන්නේ ඒ කෙනාට කියන්න පුළුවන්. ඒ පස්සිකෝ ඕපනයිකෝ. පච්චුපන් මේ මොහොතේම ඔබට මේක ප්‍රත්‍යක්ෂ වෙනවා. ඔබ ලුණු රස කාලා බලන්න ඕනේ. මම මේ කියන්නේ අපේ ගෞරවනීය මහා සංඝරත්නයටමයි. අද ඉන්න ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේලාටයි මේ ආයාචනය. මේක ද්වේෂසිතකින් කරන ආයාචනයක් නෙමෙයි. මේක අපේ ලොකුකම් පෙන්වන්න කරන ආයාචනයකුත් නෙමෙයි. මේක අපි එහෙම කරන්න අවශ්‍යත් නැහැ. පුජ්‍යලේක මේක දකින්නත් එපා. ඔබ ප්‍රතිපදාව කියන්න. ඒකටයි අපි ආරාධනා කරන්නේ. අපිත් සතුටුයි ඔබේ ප්‍රතිපදාව අපි මේ පුහුණු වෙන මාර්ගය තුල අපි පුහුණු වෙන මාර්ගයට වඩා ඉතා වටින එකක් නම් අපි ඒක අත්දැක බලන්න ඕනේ. ඒකට අපි කැමතියි. අපි හරිම නම්‍යශීලී. අපි ඍජුභාවයෙන්ම කියනවා. අපි දැන් ගමන් කරන ප්‍රතිපදාව අපි ආරම්භයේ සිට මේ වෙනකොට ඊටමත් මේ මාර්ගය තුළ ප්‍රතිඵල සහිතව ගමන් කරනවා. අපි මේ මාර්ගය තුළ අපේ කෙලෙස් ඡය වෙනවා දකින්නවා. කෙලෙස් ටිකෙන් ටික අපිට ඡය වෙලා යනවා. අපි ලෝකේ අපිට තේරෙනවා අපිට මේ මාර්ගය තුළ මේ විදිහට කටයුතු කරගෙන මෙහෙම කෙලෙස් ඡය වෙගෙන යන ස්වභාවය තුළ තව වැඩි කාලයක් අපිට මේ විදිහට යන්න නොලැබෙවි. අපි දැනටත් දර්ශනය තුළ දැකපු දේ ප්‍රත්‍යක්ෂ කරන මාර්ගයට ප්‍රවේශ වෙලා කටයුතු කරනවා. ඔබ දර්ශනය දුටුවද? ඔබ සත්‍ය ඥානෙ දුටුවද? දර්ශනය දුටුවා නම් ඇත්තටම ඔබ සෝවාන් මාර්ගඥානයවත් ඉන්නවා. සතර සතිපට්ඨානේ බුදුන් වහන්සේ දේශනා කළා මහණෙනි යමෙක් මේ මාර්ගයේ වඩයි නම් ඒ නිවැරදිව හරි ආකාරයට නිවැරදි කෝණයෙන් දකිනම් දින 7ක් ඇතුළත ඔහු සෝවාන් වෙනවා. අත් වැඩි මොනොත් අවුරුදු 7ක් ඊට බුදුන් වහන්සේ අප වෙනවා. අන්න ඒ නිසා තමයි අපි හැමෝගෙම ඉල්ලන්නේ ඔබ අවුරුදු 20 30 ඔබ යම් තැනක හිර වෙලා නම් ඔබ යන ප්‍රතිපදාව තුළ අවුලක් තියෙනවා. යම් වරදක් තියෙනවා. මාර්ගය පිරිසිදු කරගන්න. හැම මොහොතෙම ඔබ ඉවල්ලාගෙන ඉන්න ඔබ යන මාර්ගය නිවැරදිද කියලා. පුංචි දරුවෙක් සමහර විට දෙන පණිවිඩයක් ගහක කොළයක් දෙන පණිවිඩයක් පොළවේ වැලි කැටයක් ඔබ දකින විට දැනෙන දෙයක් විශාල කවටාවක් වෙන්න පුළුවන්. අපි දකින විදිහට මුළු සබහා දහම අපිට බණ කියනවා. සබහා දහම මේ ධර්මයේ තුල ඉන්න කෙනෙක්ට මේ සබහා දහම ධර්මයේ දකින තැනක් වෙනවා. අපි ප්‍රතිපදාවට එමු. රාග දේශ මොහ මේ සිතේ රාගය දකිනවා මේ සිතේ ද්වේෂය දකිනවා කියුවට ඔබ සිත හැම මොහොතේම දකින්නේ සිත ගියාට පස්සේ. ගියාට පස්සේ දකින්න එකෙන් ඔබට සිත හදන්න බෑ. එක පැත්තකින්. තව පැත්තකින් ඔබ මේ මොහොතේ සිත දකිනවා කියමු.
එතන ඔබ රාගසිතට ද්වේෂ පෙන්නවා කියමුකෝ. දැන් රාගයට පෙන්නවා කියමුකෝ ඔබ අසුබේ. ඔබ අසුබේ පෙන්නවා කියමුකෝ. දැන් මේකත් මේ වෙනවා මේ වෙනවා කියලා ඔබ මෙනෙහි කරා කියමු අසුබේ. අපි හිතමු ඔබ දේශසිතට මෛත්‍රියකට පෙන්නවා කියලා. ඔබ හිතනවාද ඔබ ওই මාර්ගය තුළ කටයුතු කරලා බලන්න. ඔබ හැමදාම ඕකම කර. ඔබට මග ඇරෙනවා. නැවතත් වෙනවා. ඔබ ඕක කරනවා. ඔබට ඒක මග ඇරෙනවා. ආයි පිසිරෙනවා. ආයි බලනවා. හැබැයි එකක් ඔබට කියන්න ඕනේ. එතනින් ගන්න ඕනි එක දෙයක් තියෙනවා. එම් කුමක්ද? සිත දකින්න ඕනි කියන එක. ප්‍රතිපදාව කුමක් වුවත් ඒ ප්‍රතිපදාව තියෙන්නේ සිත දකින ප්‍රතිපදාව තමයි. ඒක නිවැරදි. හැබැයි මේ සිතේ රාගය නම් රාගය ඇවිල්ලා තියෙන්නේ. ඒකට ඔබ අසුබේ වැඩුවා කියලා මේ ඊගාව සිතේ රාගය නැති වෙන්නේ නැහැ. මේ සිත මහා මායාකාරී. සිත කියන්නේ මායාවක්. දැන් ඔබ මායාවේ සත්‍ය දකින්නේ නැහැ. මායාවට තව මායාවක් පෙන්නනවා. හැමදාම ඔබට ඉන්න වෙන්නේ මායාවෙම තමයි. ඔබ හිතන දේ වෙන්නේ නැහැ. සිත දැකීමේ හරි. සිත සිහිය පිහිටවා ගන්න ඕනේ, සිහිය තියෙන්න ඕනේ සිත දකින්න. ඒ සඳහා සමතේ ඉස්ත විසිරෙනවා නම් සමතේ වඩන එක සමතේ ටිකක් හුස්ම ඒකාග්‍ර කරලා ආනාපාන සති නිමිත්ත හරි අල්ලගෙන එහෙම නැත්නම් එක නිමිත්තක හිත පිහිටවගෙන හිත විසිරෙන එක නවත්තගෙන අන්න ඒ සිහිය හදාගෙන හිත විසිරෙනවානේ. විශාල දැන් එදිනදා කටයුතු කරනාගේ හිත විසිරෙනවා. ඒතකොට මොහොතකට පොඩ්ඩක් සිහිය නුවණ පොඩ්ඩක් අවදි වෙන්න ඕනේ සිහියට. එතකොට තේරෙනවා දැන් මේ මොහොතේ මගේ හිත කොතනද තියෙන්නේ කියලා දකින්න ඕනේ. ඒතකොට හිත දකින්න කෙනාට තමයි හිතේ මිදීමක් කරන්න හැකියාව තියෙන්නේ. මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ මේ නුවණයි සිහියයි තමයි අතර මේ ගමන ගෙනියන්නේ. ඒක නිවැරදි. සිහියයි නුවණයි ඕනි සිත දකින්න ඕනිමයි. හැබැයි සිත සත්‍ය දකින්නවා කියන එක තමයි මෙතන තියෙන්නේ. ඔබ සිතේ සත්‍ය දකින්න හම්බ වෙන්නේ දර්ශන සමාපත්තියමයි. සත්‍ය ඥානයමයි. ඒකයි දස්සන පහතබ්බා කියන කොටස ඊටාම වැදගත් සබ්බාසව සූත්‍රයේ සීළු ආශ්‍රය කරන සූත්‍රයේ උඩින්ම තියෙන එක. ඒ වගේම ඔබ ධම්ම සංගීකරණය බැලුවොත් 481 වෙනි පිටුව අපේ මීට කලින් අපි මේ ගැන කතා කරා. දර්ශනයෙන් තමයි කෙනෙක් සෝවාන් වෙන්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජන ප්‍රහීන වෙන්නේ දර්ශනයෙන්මයි. දර්ශනය කියන්නේ ඒක තමයි අපි සත්‍ය ඥානේ තියෙන උටයි කෘත්‍ය ඥානේ ප්‍රතිපදාව තියෙන්නේ. මොකද මේ දර්ශනයේ තමයි ප්‍රතිපදාව තුළ දර්ශනේ තියෙන කෙනා දර්ශනේ දකින්නයි සිත දිහා බලන්නේ. ඒතකොට ඔබ දැන් දර්ශනය කුමක්ද කියන එක තමයි වැදගත් වෙන්නේ. දන්නවද කියන එක. අපි සිත දකින්න හැටි එක එක අවස්ථාවලදී ප්‍රතිපදාව සරලව කියන දේශනා මාලාවකින් බොහොම කෙටි දේශනා ඉදිරිපත් කරමින් සිත දකින්න හැටි ප්‍රායෝගික පැතිකඩ පෙන්නනවා. මේ මොහොතේ සිත දකින්න කියලා අපි පෙන්නනවා මේ දැන් එන සිත යනවා මේ සිත එනවා ඒ සිතත් යනවා ඊගාට මේ සිත එනවා ඊට පස්සේ ඒකත් අතීත මතකයෙන්මයි හටගත්තේ ඊගාව සිත එනවා ඒකත් අතීත මතකයෙන්මයි හටගත්තේ කියලා අපි මේම සිත දකින්න ප්‍රතිපදාව පෙන්නනවා. හැබැයි මෙතන ගැටලුව තියෙන්නේ සිත දකින්න එක වැදගත්. පළවෙනි අදියර සිත පේන එකනේ. එhmenan සිතට සිහිය පිහිටව ගන්න ඕන. දැන් අපි සෑහෙන කාලයක් ඔබේ වයස දිහා බලන්න ඔබේ වයස අනුව එච්චරම කාලයක් ඔබ කුඩා කල සිටම ඔබ පුරුදු වෙලා තියෙන්නේ අනුසෝතගාමි ප්‍රතිපදාව. ඒ කියන්නේ අපි යන්නේ කාම භූමිය තුල සැප හොයන ප්‍රතිපදාව රැස් කරන මගක් අපිට තියෙන්නේ. කර්මයේ තුල අපි ඉන්නේ. කර්මඵල තුල තියෙන්නේ රැස් කිරීමක්. අපි හැමතිස්සෙම රැස් කරනවා මොනා කරන්න ගියත් රැස් කරනවා. භාවනා කරන්න ගියත් රැස් කරනවා. ඒත් රැස් කරනවානේ. අපි හැමතිස්සෙම අපි පින් කරන්න ගියත් පින් රැස් කරනවානේ. අපි පවුත් රැස් කරනවානේ. අපි පින් පව් රැස් කරනවා කියන්නේ අපි යන්නේ කර්මඵලයේ තුලයි. බාහිර දේවල් තියෙනවානේ. බාහිර දෙයක් තියෙන කෙනෙක්ට තමයි රැස් කිරීමකුත් තියෙන්නේ. මොකද බාහිර දෙයක් තියෙනවා
ඒ බාහිර දේ පූජා කරලා පින් කරගන්න පුළුවන්. ඒ දේ විනාශ කරලා පව කරගන්නත් පුළුවන්. ඒක අල්ලගෙන ඒකට හිත පිහිටවලා ආනිඤ්ඤාභි සංඛාරා විදියට ඒ භාවනා කරලා ඒත් රැස් කරන එකක් තමයි තියෙන්නේ. ඒත් සසරමයි. ඔබ පින් කරත් ඒකත් සසරමයි. ඒක පුඤ්ඤාභි සංඛාරා විදියට සසර යනවා. ඔබ පව් කරත් ඒකත් සසරමයි. ඒකත් අපුඤ්ඤාභි සංඛාරා විදියට සසර යනවා. හැබැයි ඔබ බාහිර දෙයක් අල්ලගෙනයි ওই ටික සේරම කරන්නේ. ඔතනයි තියෙන්නේ රහස. දැන් ඔබ අහුවොත් ධර්මයේ ශ්‍රවණය කරොත් හාමුදුරුවෝ කියනවා බණට ඔබට ඇහෙනවා. දැන් ওই සිත දකින්න ඕක රාගසිතක්. ওই සිත ඔතනින් ඉවර වෙන්නේ නැහැ. ශේෂ වෙනවා, ඉතුරු වෙනවා. ඒ ඉතුරු නොතින් ඔබ නැවත උපදිනවා. ඒක තණ්හාව පොන ඔබ එක කියලා පෙන්නනවා. තණ්හාවයි සසරක් දන්නේ කියලා. තණ්හාව ඉතුරු වෙලා තියෙන්නේ ඔබ මැරෙනකොටත් ඒක නිසා ඔබ නැවත උපදිනවා කියලා. ඕක හොඳයි පොතක් බලාගෙන කියන්නේ. ප්‍රායෝගිකව පුහුණු වෙච්ච නැති කෙනෙක් ඕක කියන්නේ කවුරු කිව්වත්. දැන් ඇත්තරම මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් මේ කියන එකත් ඇත්තරම කියන දේ සිද්ධ වෙනවා. අපි නෑ කියන්නේ. මොකද මේ ඔබ ශරීරයේ පොළොවට පස් වෙනකොට ඔබ රැස් කරපු දෙයක් තියෙන නිසානේ කොහොමද උපදින්නේ? හේතු වෙන්නේ. එතකොටනේ හේතුව නිසා ඵලයක් තියෙනවා. ඉතින් ඒක හරිය. ඒක කිව්වයි කියලා ප්‍රතිපදාවක් වෙන්නේ නැහනේ. දැන් ඊට පස්සේ කියනවා ඒ මොහොතේ රාගසිත එනවා. රාගසිතට ඉතින් රාගසිත කියන්නේ සිතුවිල්ල. ද්වේෂසිත කියන්නේ සිතුවිල්ල. අසුබේ වඩනවා කියන්නේ ඒකත් තියෙන්නේ බාහිරින් අල්ලගත්ත සිතුවිල්ලක්මයි. ප්‍රතිපදාව මොකද්ද කියලා අහුවම ප්‍රතිපදාව තමයි දැන් අනාගෙන තියෙන්නේ. ඒක ප්‍රතිපදාව වෙන්නේ දැන් මුකුත්ම දන්නේ නැති අයට අර පක්ෂීන් නැති රටේ කපුටත් පක්ෂියෙක් කියනවා වගේ මුකුත්ම දන්නේ නැති කෙනෙකුට ඕකවත් කරන එක හොඳයි කිව්වොත් ඒකට අපි කියනවා කමක් නැහැ කියලා. අතර මුකුත් නොකර ඉන්නවට වැඩිය ඒක හරි කරන එක හොඳයි. දැන් මෙතන හිත හරි පේනවනේ මේක කරනකොට. හැබැයි ප්‍රතිපදාව ඕක නෙමෙයි. ඒක පැහැදිලි. ඔතනක් තින්නේ අන්තෙක. අන්තෙක ඉන්නකන් නිවනක් නැහැ. නිවන් මඟ නෙමෙයි. හැබැයි ඊට කලින් ඔබ ඉන්න භයානකම ඔබට පෙන්වන්න ඕනේ. මේ කර්මඵලයේ තුල දැන් කෙනෙක්ට කර්මඵලයේ තුල සුගතියක් විදිහට පේනවා මේ එතන හොඳ වැඩ කළා හොඳ තැනක උපදිනවා කියලා. හැබැයි ඒත් සසරනේ. එතන නරක වැඩ කරොත් නරක තැනක උපදිනවා කියලා තියෙන ඒත් සසරනේ. දැන් ඕක අල්ලගෙන සමහර ආමුදුරු කියනවා හොඳ තැනක ඉපදිලා එතන ඉඳන් නිවන් දකින්න පුළුවන්. අපි කියන ඒක නම් වෙන්නෙම නැහැ කියලා. ඇයි මෙතනදී භවය පැතුවොත් හරි ආයේ ඒක දිගටම භවය පැතීමක් තමයි. බෞද්ධයෙක් කියන්නේ භවය පතන කෙනෙක්. මිත්‍යා දෘෂ්ටිකයෙක් තමයි. මිත්‍යා දිට්ඨියේ ඉරණම සසරමයි. දුකමයි. එතනින් සැනසීමක් හම්බ වෙන්නේ නැහැ. එතන ප්‍රතිපදාවෙත් දොසෙයිම අපි පෙන්නන්නේ. අපි කතා කරන්නේ ප්‍රතිපදාව ගැන. ඉතින් අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ අපි ප්‍රතිපදාව කටයුතු කරන්නේ. ඉතින් අපේ ප්‍රතිපදාව ඔබත් පුහුණු වෙන්න. අපි දැන් මේ කතා කරන්නේ මේ සමාජය තුළ තියෙන ප්‍රතිපදාව කියලා ඉදිරිපත් කරන කාරණා මිත්‍යාවක් කියන එක. සැබෑ ප්‍රතිපදාව යමෙක් කියනවා නම් සිත දිහා බලන්න, සිත දකින්න, බාහිර නෙමේ තමන්ගේ හිතේ හදාගෙන බලන්නේ, පේනවා නෙමේ හිතනවා, මෙතනට එන්න. ඒ ස්කන්ධය කියන්නේ උතන්ට තමයි. කවුරු හරි කියනවා නම් මෙහෙම මේ බාහිරේ මිදලා හිත දකින්න, සිතේ සත්‍ය දකින්න කියලා එතන ප්‍රතිපදාව ඇත්තටම කියනවා නම් යම්කිසි විදියකට ඒ ප්‍රතිපදාව යම්කිසි ප්‍රමාණයක් ඒක හරි. එතරම් ප්‍රතිපදාව තියෙන්නේ. ඒ මාර්ගය ඔස්සේ තමයි ප්‍රතිපදාව තියෙන්නේ. නමුත් නිවැරදි ප්‍රතිපදාව ඔබ දැනගත යුතුයි කුමක්ද කියන එක. මේ ප්‍රතිපදාව තුළ නිවන් දකින්නේ කොහොමද කියන එක හරියටම දැනගත යුතුයි. සමහර අපි ගොඩාක් වික්ෂුන් වහන්සේලා දකින්නේ මේ ධර්ම දේශනා කරනකොට ප්‍රතිපදාවක් ගැන නෙමෙයි කතා කරන්නේ. එක්ක සූත්‍රයක්, එක්ක 550 ජාතකය වගේ ජාතකයක්, එක්ක මොකක් හරි එකත් රස විඳිනවා. සමහරලාට තාලෙට ගීත ගායනා කරනවා වගේ එක්ක ගාත කියනවා. එක්ක තමන්ගේ දන්නේ විශේෂ මොකක් හරි ඒකේ හැකියාව පෙන්වන්න යනවා. සමහර අද භික්ෂුන් වහන්සේ සමහරලාට ගුරුවරු, සමහරලාට භික්ෂුන් වහන්සේලා එක එක වෘත්තිය රැකියාවන් කරනවා. ඉතින් එහෙම සබ්බ දුක්ඛ නිස්සරණයක් එතකොට නැහැ. ඒක අපි කියන හේතුවත් ඒවා.
මේ නිස්සාරණ මඟ තුල ප්‍රතිපදාව තුල කටයුතු කරනකොට යමෙක් මම තා පොඩ්ඩකින් ගන්නම් කෝල් එක. තව ටිකකින් මම බලලා ගන්නම් කෝල් එක. ඉතින් අපි මේ කාරණා ඉදිරිපත් කරේ ඔබගේම කොහොමද හිත සකස් කර ගැනීම සඳහා නිවැරදිව මේ මාර්ගයේ කටයුතු කරන්න අවශ්‍ය නිසා මේ කාරණා ඊටාම වැදගත් අපි මේ කතා කරන කාරණා ප්‍රතිපදාව. අපි ඔබට නිරෝල්ව මේ නිවැරදිවම අපි මේ ප්‍රතිපදාව උත්සාහ කරන ඔබට ඉදිරිපත් කරන්න හිත දකින්න ඕනි කියන එක හරියි. හැබැයි මේ හිත දකින්න ඕනි කියන එක අපිට ඇත්තටම නම් වශයෙන් කියන්න පුළුවන්. නමුත් ඒක හොඳ නෑ. අපි භික්ෂුන් වහන්සේලාට ගරු කරනවා. එක්තරා විදිහකට සංඝ රත්නයට අපි යම්කිසි අපි ශාසනය වෙනුවෙන් තේනවා අපේ යම්කිසි දැක්මක් තියෙනවා. අපි ඒක නිසා අපි බොහොම නිහඬ වෙනවා. ඒ නම් ප්‍රකාශ කරන්නේ නැහැ. අපි කියන්නේ හැමෝටම නිවන් දකින්න අවස්ථාව තියෙනවා. කෙනෙකුට යම්කිසි වරදක් හරි අඩුවක් හරි තියෙනවා නම් පැටලුනොත් හරි ඒක අපි දෝෂ විදියට දකින්නේ අපි කිසි කෙනෙකුට දෝෂ නගන්නේ අපි දකින්නේ හැමෝම නිවැරදි ප්‍රතිපදාවක් හඳුනගෙන නිවැරදිව ධර්ම මාර්ගය හඳුනගෙන හැමෝම උත්සාහ කරන් නිවන් දකින්නනේ. එහෙමනම් හැමෝටම මේ නිවන සාක්ෂාත් වෙන්න ඕනේ. හැමෝම මේ සිතින් මිදෙන මඟ දැකලා ඒ සිතින් මිදිලා පුජ්‍යල භාවයෙන් මිදිලා නිවීමටපත් වෙලා නියසන්සීමටපත් වෙන්න ඕනේ. නිවීමටපත් වෙන්න ඕනේ. ඉතින් එතන අවසානයේ උණු කෙනෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ. ඉතින් ඒ කෙනා නැති වෙන මාර්ගය තමයි නිවන් මඟ කියන්නේ. ඉතින් ඒක අවබෝධයක් ඥානයක් එන්නේ. ඉතින් අපි කිසිම කෙනෙකුට දෝෂාරෝපණය කරන්නේ නැහැ. නමුත් අපි සමාජගත වෙලා තියෙන නිර්වුල් වෙන්න ඕන හින්දා ඔබ රැවටෙන හින්දා ඔබට මේ කාරණා ඉදිරිපත් කරන්නේ. හිත දකින්න ඕනි කියන කාරණාව නිවැරදි. හිත දකින්න ඕනි තමයි. එතකොට ඒ හිතේ රාග සිතක් කියනක ඔබට හිත දකින්නකොට කොහොමද දකින්න ලැබෙනවා? මම දැන් කේන්තේ ගිහිලා ඉන්නේ. මම දැන් සතුටින් ඉන්නේ. මම දැන් දුකින් ඉන්නේ. ඒ සිත එහෙම දකින්න ලැබෙනවා. නමුත් ඇත්තටම ඔබ බාහිර දෙයක් හදාගෙන තමයි ඔය දුක් වෙන්නේ. ඔබ බාහිර දෙයක් අල්ලගෙන තමයි ඔබ සතුට වෙන්නේ. ඔබ හැමතිස්සෙම ඉන්නේ එක්ක නාමයේ අන්තේ, එක්ක රූපයේ අන්තේ. එක්ක බාහිර, එක්ක සිතුවිලි. එක්ක ඔබ ඉන්නේ ගොඩක් වෙලාවට බාහිර දෙයක් අල්ලගෙන නම් ඔබ ඒ බාහිර රූපයන්තේ ඉන්නේ. ඔබ ඉන්නේ බාහිර දෙයක් අල්ලගෙන නම් ඔබ ඉන්නේ බාහිරාන්තේ. ඔබ ඉන්නේ ස්කන්ධය තුල නම් ඒ කියන්නේ ඔබ ඉන්නේ සිත තුල සිතින් නාමයේ පැත්තේ නම් ඒ ඉන්නේ අධ්‍යාත්ම කියන අධ්‍යාත්මික අන්තයේ ඉන්නේ. ඒතර බාහිරාන්තයේ ඇතුළාන්තයේ අන්ත දෙක බුදුන් වහන්සේ අධ්‍යාත්ම බහිද්දා කියලා පෙන්නනවා. හැබැයි බාහිර අන්තේ නිසාම තමයි මේ අන්තෙත් හැදෙන්නේ. මේ අන්තේ නිසාම තමයි බාහිර අන්තෙත් හැදෙන්නේ. මේක ඉමස්මින් සති දන් හොති ඉමස්මින් අර මේ ඇතිකල්ලි මේ වේ කියන එක තමයි තියෙන්නේ. ඉමස්මින් අසති දන් හොති නැතුණ කල්ලි ඒ නැති වේ කියන තැන තමයි තියෙන්නේ. ඒතර ඔබ දුකක් නම් හටගන්නේ දුක හටගන්නෙම ඔබ කියන ඒ ද්වේෂසිත යන හටගන්නේ ද්වේෂසිත හටගන්නෙම ඔබ ඒ කියන රාගසිත නම් ඒ රාගසිත හටගන්නෙම බාහිර දෙයක් හදාගෙනමයි. නැත්තම් අන්ත දෙකෙන් එක තැනක ඔබ ඉන්නවා. එක්ක නාමයන්තේ එක්ක රූපයන්තේ දෙයක් හදාගෙන තමයි ඉන්නේ. ඒ තාක් තමයි ඔබට ওই දුක තියෙන්නේ. එතන තමයි රාගසිතක් හරි දෙක්සයක් හරි තියෙන්නේ. නමුත් අපි සිත දකිනවා කියන්නේ එතනට නෙමෙයි. සිත දකිනවා කියන්නේ ඒකේ ආරම්භය දකිනවා. ඒ කියන්නේ ඒකත් එතකොට සිත ගිහිලා ඉවරයි. සිත මොන හරි දෙයක් හදලාගෙන අදාගත්තට පස්සේ ඊගාව අධීරේ තමයි ඒකට ඇලුනට පස්සේ ඔබ ඔය සිත දකින්න යන්නේ.
ඒක ඔබ දකින්න යන්නේ එතකොට සිත දකින්න එකක් නෙමෙයි වෙන්නේ. සිත ගිහිලා ඉවරයි කියන එක අපිට කියන්න තියෙන්නේ. එතන නෙමෙයි තන තියෙන්නේ. තන තියෙන්නේ ඔබ සිත දකින්න. සිත දකිනකොට මේ සිතේ සත්‍ය දකින්න. සත්‍ය නම් ඒ සිත එක්ක බාහිරද? ඒ සිත එක්ක නාමයන්තේද? එක්ක රූපයන්තේද? දැන් සිත හැදෙන්නේ විදිහ තමයි මේකේ සත්‍ය දකින්නේ. පඥානාති. එතකොට ඔබ දන්නවා දැන් මේ අපි මේ ධර්ම මාර්ගය තුළ අද ස්වාමීන් වහන්සේලා එක විවිධාකාර විදිහට පැහැදිලි කරනවා. සමහර අය ස්කන්ධ කියන වචන තමයි පැහැදිලි කරන්නේ. දැන් ස්කන්ධ කියන වචනෙන් පැහැදිලි කරොත් ස්කන්ධ කියන්නේ වේදනා සංඥා සංකාරනේ. ඒතකොට වේදනා සංඥා සංකාර මේ පංච ස්කන්ධේ ඇත්තටම මේ ස්කන්ධය තමයි උපාදාය රූපේ හැදෙන්නේ. නමුත් මේ ස්කන්ධය කියන්නේ චේතනා කියන්නේ සිතුවිලි කියන්නේ මේ එකම කතාවක් තමයි. එකම කතාවක් කියන්නේ පේනවනේ මේ හිතනවා කියන්නේත් ඒකම තමයි. එතකොට මේ පේනවනේ මේ හිතනවා කියන්නේත් ඒකමයි කියන්නේ මේ සිතේ සත්‍ය දකිනවා කියන්නේ ස්කන්ධය දකිනවා කියන එකම තමයි. සිතේ සත්‍ය දකිනවා කියන්නේ ස්කන්ධය දකිනවා ඒක මහා ලොකු මේ 아무තු කතාවක් නෙමෙයි ස්කන්ධය කියන වචනේ එකතු කරගෙන විතරයි. එතකොට ඒකම තමයි හිත පේනවා කියන්නේ හිත දකිනවා කියන්නේ හිතනවා කියන්නේ චේතනා කියන්නේ පාදාය රූපේ කියන්නේ ඔක්කොම එකම දේ තමයි. එතකොට ඒක බාහිරට යන්නේ නැහැ සත්‍ය දකිනවා නම්. සත්‍ය දකිනවා නම් ඒ හිතේ හදාගන්න එක බාහිරට යන්නේ නැහැ. සම්මුති ප්‍රඥප්ති වලින් අපි උපාදාය හිතින් හදාගෙන එකක් තමයි ස්කන්ධය හදාගෙන තමයි ඉන්නේ. ඒකෙන් තමයි අපි ප්‍රායෝගික පැත්ත කතා කරනකොට අපි ප්‍රායෝගික ප්‍රතිපදාව මේ දෙන්නා පුහුණු වෙන හැටි කතා කරනකොට අපිට මේ ඇසෙන් පේන රූප අරමුණු. එතකොට ශබ්ද අරමුණු. එතකොට ගන්ධ රස මේ අරමුණු. එතකොට මේ අරමුණු ස්කන්ධයෙන් තමයි හැදෙන්නේ. ස්කන්ධානම් පටිභව ආතනනම් පටිලාභව අයං උච්ච ජාති. එතකොට මේ ජාතිය කඩගත්තොත් තමයි ඒක ඇතිවීමක් නැතිවීමක්. එතකොට මේකේ තියෙන ඇත්තම නැතිවීම තමයි මේ උදේවැය තියෙන මේ මරණයක් එහෙම දැන් ඒ එක්ෂණික මේ මොහොතේ සිටේ මරණයක් දකින්න කෙනාට කොහොමවත් මරබියක් නැහෙනේ. හැබැයි මේ මොහොතේ හිතේ සත්‍ය දකින්න. හැම මොහොතෙම හිතේ සත්‍ය දකින්න. මේ සිත කුමක්ද? එතකොට මේ මොහොතේම මේක වේගෙන් එයා දකින්න පුරුදු වෙන එක තමයි අපි කිව්වා මේ සතිය කියන්නේ. එතකොට නමුත් මේක සද්ධා කියන්නේ සත්‍ය දකින්න එක. හිත මේ මොහොතේ හිත දකින්න. මේ මොහොතේ ඔබ පොතක් දකින්න පොත දකින්න හිතේ පොත කියන එක සත්‍ය දකින්න. සත්‍ය දකින්නකොට පොත කියන්නේ බාහිර නෙමෙයි මගේ හිතේ හැදෙන්නේ. මගේ හිතේ හැදුණු පෙරමතකයෙන් තමයි මේක එන්නේ. මේක මම පෙරමතකේ සම්මුතියෙන් තමයි අදාගෙන මේ පොත කියලා කියන්නේ. එහෙම එකක් බාහිර නැහැ. බාහිර අතරමා භූත කියලා ගත්තත් එහෙම දෙයක්වත් නැහැ. නමුත් අපි එහෙම ගන්නවා පළවෙනි අධීර විදියට අතරමා භූතය. නමුත් මේ පොත කියන එක හැදෙන්නේ මගේ සිතේ. එතකොට ඒක උපාදාය රූපයක්. ඒක ස්කන්ධයෙන් හැදෙන්නේ. හැම එකක්ම ස්කන්ධයෙන් තමයි හැදෙන්නේ. ස්කන්ධ නැතුව කිසි දෙයක් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ ආයතන හැදෙන්නේ ස්කන්ධේ. ස්කන්ධානම් පාතිභව ආයතනම් පටිලාභෝනේ. ඒක නිසා ස්කන්ධ තමයි ආයතන හැදෙන්නේ. ආයතන වලින් තමයි සලආයතන ලෝකෝ කියලා කියන ආයතන වලින් තමයි ලෝකෙ හැදෙන්නේ. එහෙමනම් මේ ඇස එන රූපේ පවා ස්කන්ධයෙන් තමයි හැදෙන්නේ. හැබැයි දැන් මේ ස්කන්ධයෙන් හැදෙන එකේ සත්‍ය දකින්නවා කියනකොට මේකේ කොහොමවත්ම ඉතුරුවක් වෙන්නේ නැහැ. මේක එතනින් ඉවර වෙනවා. ඒකයි මේක අනිදස්සන වෙන්නේ. ඒකයි මේක අපපටිතිත විඥාන වෙන්නේ. විඥානයක් මෙතන දැන ගැනීමක් ඇති වෙනව නම් පොත කියලා. ඒක පෙරමතකයෙන් නම් හටගත්තේ මේ පොත කියන සිත. ඒක පරජානාති කියන්නේ විජානාති නෙමෙයි පරජානාති කියන්නේ ඒක ඉතුරුවක් වෙන්නේ නැහැ. ඒක එතනින් අවබෝධ වෙනවා මේ මායාවක් බාහිර නෙමෙයි මගේ හිතේ ප්‍රඥාප්ති පෙරමතකයෙන් හටගත්තේ මේ අතීත සංඥාවක් තියෙන්නේ. ඒකත් සත්‍යයක් නෙමෙයි. එතකොට ඊගාව හට ගන්න සිතත් ඒ විදිහටම දකිනවා. ඊට පස්සේ බිත්තිය දකිනකොටත් ඒක සම්පූර්ණයෙන්ම මෙතන තියෙන සම්පූර්ණයෙන්ම මේ ස්කන්ධ ටික නෙමෙයි ඊගාවට දකින බිත්තියේ තියෙන ස්කන්ධ ටික. එතකොට මෙතන සම්පූර්ණයෙන්ම මේ විඥානේ සම්පූර්ණයෙන්ම මේ සෙට් එකම ඒ කියන්නේ කියන පංචස්කන්ධයේ ස්කන්ධයේ විඥානේ සෙට් එකම එතනින් ඉවරයි. ඒ ලෝකෙම එතනින් ඉවරයි. ඊගාව ලෝකේ තමයි බිත්තිය කියන්නේ. ඉතින් සම්පූර්ණයෙන්ම මෙතන මරණයක් සිද්ධ වෙලා වගේ තමයි ඊගාව සිත උපදින්නේ. ඒකයි මේ එක්ෂණික සිතේ මරණය දකින්න කියන්නේ. එතකොට ඒ සත්‍ය දකින්නකොට මේ පොත දකින්න කියන එක පොතේ ඇත්ත දකින්නවා. එතකොට පොත ඇත්ත වෙන්නේ නැහැ. ඊට පස්සේ ආ බිත්තිය දකින්නවා. එතකොට බිත්තිය ඇත්ත වෙන්නේ නැහැ. ඒකත් ඒ මොහොතේම සත්‍යම දකින්න මේ මගේ හිතේ පෙරමතකයෙන් හටගන්නේ. එතකොට අපිට හැමතිස්සෙම අපි ජීවත් වෙලා තියෙන අතීතෙමයි. එතකොට මේක දකින්න ඕනි. මේ නේන සිත දකින්න ඕනි. සිතේ සත්‍ය දකින්න ඕනි. සත්‍ය කියන්නේ මේක හැදෙන්නේ හිතේමයි. ඒක පෙරමතකයෙන් එන්නේ. මොකද ස්කන්ධයෙන් එන්නේ. ඒකත් ප්‍රතිබිම්බයක්. ප්‍රතිබිම්බයක් කියන්නේ සත්‍යයක් නෙමෙයි.
මොකද හිතට බාහිරට එන්න බෑ. ඒක නිසා හිත හැමතිස්සෙම ගනුදෙනු කරන්නේ මේ චිත්තචෛසික. ඒ චිත්තචෛසික කියන්නේ දැන් පටිඝ සම්පස්සයට අදිවචන සම්පස්සක. ඒ කියන්නේ මේ ගැටෙන එක නෙමෙයි ගන්නෙ. ඒක ප්‍රතිබිම්බයක්. දැන් ප්‍රතිබිම්බයක් තුල කොහොමද තියෙන්නේ ආත්මීය දේවල්. ප්‍රතිබිම්බයක ආත්මීය දේවල් නැහැ. හෙවණැල්ලක්නේ දැන් ආලෝකයක් ගසක් නිසා හෙවණැල්ල ආලෝකයක් ගසත් පොළොවත් නිසා එතන හෙවණැල්ල තින්න සංගති පස්සෝ. ඒ ස්පර්ශ වෙන්නේ මනසට මනෝ විඥාණයෙන්නේ දැන් මේවා හැදෙන්නේ. ඒතකොට මේවා ඇවිල්ලා තියෙන තැනක් නැහැ මනෝ විඥාණය කියලා දෙයක් කොහෙවත් නැහැ. ඒතකොට මේ අපි මේ කතා කරන දේවල් කොහෙවත් නැහැ. දැන් අස කියලා කියන්නේ මේ සේරටම. චක්කුම් පටිච්ච රූපේතු උපච්ච චක්කු විඥාන තින්න සංගති පස්සෝ කියනොත් මේ ප්‍රසාදේ මේ ෂණිකවම මේ ශරීරය තුල එහෙම කතාවකුත් නැහැ. බාහිර මේක බාහිර ආලෝකයක් නැතුව පෙනීමක් එන්නේ නැහැ. එහෙනම් මේක ඇඟ ඇතුලේ තියෙන එකකුත් නෙමෙයි. මේක මේ ප්‍රසාද වෙලා නැති වෙන එකක්. ප්‍රසාද වෙලා නැති වෙන එකක්. මේක පණවන්න තැනක් නැහැ. එතකොට මේ සත්‍යෙම දකින්න ඕනේ. මේක මේ හටගෙන නැති වෙනවා. හටගෙන නැති වෙනවා. එතකොට උදේවැය දකින්නවා කියන්නේ හටගෙන නැති වෙන එක්ෂණික සිතේ ඇතිවීම නැතිවීම දකින්නවා. එතකොට උදේවැය දකින්නකොට එක්ෂණික සිතේ හටගෙන නිරුද්ධ වෙනවා දකින්නකොට මේ මරණය එක්ෂණික සිතේමයි තියෙන්නේ. මරණවා කියන සිතුවිල්ලත් මේ මොහොතේ එක්ෂණික සිතේ හටගන්න සිතුවිල්ලක්. එහෙම දෙයක්වත් නැහැ. දැන් මරණය කියන එකත් සිතුවිල්ලක්. ඉපදීම කියන එකත් සිතුවිල්ලක්. ඒකත් මේ මොහොතේ සිතේ උපදින වර්තමාන මේ මොහොතේ සිතක් තමයි. දැන් අපි මේ ධර්මය පැහැදිලි කරන්න ඕනේ නිසා පිළිවෙලකට පැහැදිලි කරන්න ඕනේ හින්දා මේකේ අවස්ථා කීපයකට කඩලා පෙන්නනවා. නැත්තම් මේක පැටලෙන එකපාර අවසානයක කිව්වට තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි මුලින් කියන්නේ හිත දකින්න කියලා. දෙවෙනියට කියන්නේ හිතේ සත්‍ය දකින්න කියලා. තුන්වෙනියට කියන්නේ ඒ හිත දකින්නවා එන හිත යනවා දකින්නවා. ඒක විපස්සනා. එතකොට හිතට රින්ගන්නේ නැහැ. සිතුවේ දැන් ඇත්තට මේක නිවන් දකින සම්පූර්ණයෙන්ම හිත එන දැකලා යන එක දකින්න එක නිවන් මාගේ ආරම්භයක් පමණයි. ඒ කියන්නේ ඒක ස්ටෙප් එකක් පමණයි. ඒක අදියරක් පමණයි. ඒකෙන් නිවන් දකින්නේ නැහැ. නමුත් අපිට එකපාර අවසානයේට යන්න බෑ. දැන් අපි මේ පහේ ශිෂ්‍යත්ව කළා, ඕ ලෙවල් කළා, ඒ ලෙවල් කළානේ අපි නැතුව අපිට එකපාරටම අපිට එහෙම රස්සාවක්වත් දෙන්න එහෙම කරන්න බෑනේ. අපිට එහෙම ආයි වෘත්තියක යම්කිසි පිළිවෙලකටනේ අපි ඉගෙන ගන්නෙ. එතකොට පහේ ශිෂ්‍යත්වයේ කරන ළමයට ඒ ලෙවල් පේපරට උත්තර ලියන්නත් බෑනේ. අන්න ඒ වගේ තමයි නිවන් මඟ. දැන් මේ හිතෙන් මිදෙන මඟ තමයි අවසානයේ අපි මේ කතාවේ තියෙන හිතෙන් මිදෙන එක. නමුත් මේකේ අපිට එක පාටම එක හිතෙන් මිදෙන්නේ නැහනේ. මේක සත්‍ය දකින්න ඕනනේ. ඒක නිසා අපිට ඉස්සෙල්ලාම එනේන සිත දකින්න ඕනනේ මිදෙන්න. මොකද මේක සිතෙන්නේ මිදෙන්න ඕනේ. එහෙනම් සිත දකින්න ඕනනේ. එහෙනම් අපි පළවෙනි අධීර විදියට අනිවාර්යයෙන්ම එනේන සිත ඇවිල්ලා යන සිත නිකම් බලන් ඉන්න කෙනෙක් වගේ දකින්න ඕනේ. ඒක තමයි බුදුන් වහන්සේ පෙන්නනවා මේ එක අවස්ථා තියෙනවා දොරටුපාලයාගේ කතාව. ඒ විදිහට බුදුන් වහන්සේ මේ විවිධාකාර තැන් පෙන්නනවා මේ එනේන සිත දකින එක වැදගත්කමක් තියෙනවා. සිත දකින්න එක වැදගත්. දැන් ආනාපාන සති භාවනාව උනත් මේම කතාවක් තියෙනවා. අර මේ ලීරණ මිනිස්සෙක්ගේ කතාවක් අරගෙන තියෙනවා. ඒ වගේම දොරටුපාලෙක් මේ එතනින් දොරටුව ඇතුලෙන් යන එන මිනිස්සුගේ ඒවා අතුලට රින්ගන්නේ නැහැ. නමුත් ඒක දිහා බලන් ඉන්නොද මේක ආස්වාස ප්‍රාස්වාස යන එන හුස්මට රින්ගන්නේ නැහැ. නමුත් ඒක දිහා යන එන විතරක් එතන බලන් ඉන්න. දැන් මේකම තමයි ඒ හරි ඒ කියන එක. නමුත් ඒක අපි සතර ඉරියව්වේ දකින්න ඕනි. පරයන්ක විතරක් නෙමෙයි. දැන් හැම මොහොතෙම සිත දකින්න ඕන. හැම මොහොතෙම මේ එනවා යනවා ඒ සිත ඇති වෙන සිත දකින්න ඕනේ. ඒ කියන්නේ සිතට සිහියක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ සිත දිහා සිත එනවා යන සිත දකින්න ඕනේ කමක් තියෙනවා. ඒතර එහෙම දැක්කොත් තමයි ඒ සිතේ ඊට පස්සේ සත්‍ය දකින්න ඊගවදිරට එන්න පුළුවන්. ඒකේ සත්‍ය දකින්නවා කියන්නේ ඒ සිත දැන් මේ අටගත්ත සිත පොත කියන එක අතරම දැන් පොත බිත්තිය ඊට පස්සේ මාරු වෙනවා දකින්නේ පොත බිත්තිය ජනේලේ පුටුව ඔය සිත යනවනේ දැන් හැමතැනම දැන් ඔහොම යනවනේ දැන් දවසට එහෙම සිත යනවනේ ඒක ඉස්සෙල්ලා යන බව දකින්නවා පළවෙනි අදියර ඕනම කෙනෙකුට කරන්න පුළුවන් සිත දිහා බලන් ඉන්න එක යන එක යනවා සිත දිහා නුවණින් බලන් ඉන්නවා කියන්නේ මේ එක තැනට වාඩි වෙලා බලන් ඉන්න එකක් නෙමෙයි මේක සිහියෙන් දකින්නේ නුවණින් දකින්න එකක්. අතර ඉරියව්වේ එදිනදා අතු ගානේවා වැඩ කරන ඒවා
රස්සාව කරන ඒවා ඔක්කොම කරනවා. නමුත් සිත ගැන කල්පනාවෙන් ඉන්නවා. ඒක තමයි පළවෙනි අදට. ඒක පුහුණු වෙන්නම ඕනේ. මොකද අපි පුංචි කාලේ ඉඳලා අපි